පොළොන්නරු රාජධානිය කියන්නේ 1070 සිට 1232 වෙනකන් අපේ රටේ තිබුණු සිංහල රාජධානියට. සමහරක් අය පොළොන්නරු රාජධානිය අපේ රටේ තිබුණු දෙවෙනි රාජධානිය විදියටත් හඳුන්වනවා. ඒත් තවමත් විජයාවතරණයට පෙර තිබුණු රාජධානි ගැන ක්‍රමවත් ගවේෂණයක් සිද්ධ වෙලා නැති නිසා පොළොන්නරු රාජධානිය අපේ රටේ තිබුණු දෙවෙනි රාජධානිය විදියට හඳුන්වන එක කොපමණ දුරට උචිතද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ නිසා පොළොන්නරු රාජධානිය විජයාවතරණයෙන් පසුව අපේ රටේ නිර්මාණය වුණු දෙවෙනි රාජධානිය විදියට අපිට හඳුන්වන්න පුළුවන්. රාජ්‍යත්වයන් ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙන මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල වගේ පුරුෂ චරිත වගේම ලීලාවතී, කල්යාණවතී, සුගලා, මිත්තා වගේ කාන්තා චරිතත් අපිට හමු වෙන්නේ පොළොන්නරු රාජධානියේ. පොළොන්නරු රාජධානියේ බිඳවැටීමට හේතු වුණු සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සාධක අතරින් ප්‍රධානතම සාධකයේ විදියට ගෙනෙන්නේ ඉන්දියාවේ කාලිංග දේශීය ඉඳන් ආපු මාගගේ ආක්‍රමණය. මේක තමයි කාලිංග මාග ආක්‍රමණය කියලා අපේ ඉතිහාසයේ හඳුන්වන්නේ. 1215 අවුරුද්දේ ඒ වෙනකොට අපේ රටේ රජකම් කරේ ලීලාවතී බිසවව එලවලා අපේ රටේ බලය අල්ලගත්ත ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයෙන් ආපු පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමා. පොළොන්නරු රාජධානි කාලයේ සමහරක් රජවරු ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කරගත්ත නිසා අපේ රටේ සිංහාසනය සම්බන්ධව ඉන්දියාවටත් උරුමයක් ලැබුණා. එහෙම උරුමකම් කිව්වේ ඉන්දියාවේ කාලිංග වංශිකයන් සහ පාණ්ඩ්‍ය වංශිකයන්. ඉතින් එයාලා අතරෙත් ගැටුම් ඇති වෙලා තියෙනවා ලංකාවේ සිංහාසනයට. ඉතින් මාගටත් අපේ රටේ සිංහාසනයට උරුමයක් තිබුණාය කියලා සඳහන් වෙනවා. ඉතින් මහා රාත්‍රියක 24000ක ඉන්දීය හමුදාවක් එක්ක අපේ රටේ වෙරළට ගොඩ බහින මාගගේ එකම අරමුණ වෙන්නේ අපේ රටේ බලය අල්ලගන්න එක. ආර්ය වංශිකයන්ගේ සංක්‍රමණයෙන් පස්සේ අපේ රටට එල්ල වෙන විශාලතම සහ ක්‍රූරතම සහ දරුණුතම ආක්‍රමණය තමයි කාලිංග මාග ආක්‍රමණය කියලා කියන්නේ. මාගගේ ආක්‍රමණයේ බරපතලකම අපිට අදට වුණත් හිතා ගන්න පුළුවන් පොළොන්නරු රාජධානිය නැත්නම් පොළොන්නරු පැරණි නගරය බලන්න ගියාම. මේ ආක්‍රමණය ගැන වංශ කතාවල තියෙන්නේ යකුන් නැටූ යුද පිටියක්සේ විය කියලා. මාගගේ හමුදාව ඒ තරමටම විනාශයක් අපේ රටට කළා. විශේෂයෙන්ම පොළොන්නරුවට. මාගටත් මාගගේ හමුදාවන්ටත් අපේ රටේ බලය අල්ලගන්න ගිය බොහොම පොඩි කාලයක්. ඊට පස්සේ පරාක්‍රම පාණ්ඩ්‍ය රජුරුවන්ගේ ඇස් අන්ධ කරලා, හිර කරලා, දස වද දීලා මාග අපේ රටේ සිංහාසනයේ වාඩි වෙනවා. ඊට පස්සේ අපේ රටේ ප්‍රභූ මිනිස්සුන්ව සිංහාසනයට උරුමකම් කියන අයව, හාමුදුරුවරුන්ව, සාමාන්‍ය මිනිස්සුන්ව දරුණු විදියට මරාගෙන යන්න ගත්තා. ගොඩක් අයව මරලා තියෙන්නේ දස වද දීලා. එතනින් නොනවතුණු මාග අපේ රටේ වැව් අමුණු ටික විනාශ කරන්න ගත්තා. පන්සල් සහ මිනිස්සුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනිබත් කරා. පුස්තකාල වගේ වටිනා ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළා. මුළු පොළොන්නරුවම ගිනි තිබ්බා. ඒ වගේම මිනිස්සුන්ට හිරිහැර කරා, අසාධාරණ විදියට කප්පම් එකතු කරා, මිනිස්සුන්ගේ වස්තුව කොල්ල කෑවා, සැප පහසු ගෙවල් වල ඉන්න අයව එලවලා දාලා ඒ ගෙවල් මාගගේ හිතවත් අයට පවරලා තියෙනවා. මාගගේ වැව් අමුණු විනාශ කිරීමේ ප්‍රතිපත්තිය නිසා වතුර නැති වුණා, කෘෂිකර්මය කරගන්න බැරි වුණා, කන්න නැති වුණා, මිනිස්සු බඩගින්නේ මෙව්ව ගැනම හිතා හිටියා. යුද්ධ කරන්නේ නැතුව මෙව්ව ගැනමයි හිතා හිටියේ නිසා අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. මාග බලෙන්ම කරපු තවත් කැත වැඩක් තමයි සිංහල මිනිස්සුන්ව බලෙන්ම කාලිංග දේශයේ මිනිස්සුන්ට විවාහ කරලා දීපු එක. එතකොට සිංහල සහ කාලිංගයන් අතරේ සම්මිශ්‍රණයක් හැදෙනවා. ඉතින් කිසිම කෙනෙක්ට අනාගතයේදී මාගගේ පාලනයට විරුද්ධ වෙන්න බෑ. මේ අතරේ සමහරක් සිංහල මිනිස්සු පුංචි කණ්ඩායම් හදාගෙන මාගට විරුද්ධව අරගල කළත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මාගගේ කාලයේ අපේ රටේ ආර්ථිකයට අමතරව හැම දෙයකම පරිහානිය සිද්ධ වෙනවා. දේශපාලනික අංශය ගත්තත්, ආගමික අංශය ගත්තත්, සංස්කෘතික අංශය ගත්තත්, සමාජීය අංශය ගත්තත් මේ හැම අංශයක්ම කඩාගෙන විනාශ වෙන්න ගන්නවා. ඉතින් මේ කරදර තවත් ඉවස ගන්න බැරි වෙන මාගගේ හිරිහැරවල් වලින් බැටකාපු මිනිස්සු මාගගෙන් බේරිලා පොළොන්නරුවෙන් පැනලා යන්න පටන් ගන්නවා. ඒ නිසා පොළොන්නරු රාජධානිය බිඳවැටෙන්න බලපාපු ප්‍රධානතම කාරණාව තමයි කාලිංග මාග ආක්‍රමණය.
ඊට අමතරව තවත් කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. මේවා ෂණිකව ඇති වුණු සිද්ධීන් නෙවෙයි දිගුකාලීන සාධකවලට ඇතුළත් වෙන දේවල්. ඒ කියන්නේ පොළොන්නරු රාජධානිය ආරම්භ වුණු කාලේ ඉඳන්ම කල්ප කාලාන්තරයක් තිස්සේ ටිකෙන් ටික පැවතුණු දේවල්. දැන් අපි ඒ කාරණාවන් ගැන අවධානය යොමු කරමු. මහා පරාක්‍රමබාහු රජතුමා ගොඩනගපු සංකේන්ද්‍රගත පාලනය. ඒ විදියට පවත්වාගෙන යන්න කාර්යශූර පාලකයෙක් බිහි නොවීම තවත් හේතුවක්. පරාක්‍රමබාහු රාජ්‍ය සමය කියන්නේ දේශපාලනික ආර්ථික ආගමික කියන මේ අංශවලට වැදගත්ම කාල පරිච්ඡේදයක්. මේ කාලයේදී රටේ තිබුණු හැම අංශයක්ම පාලනය කරේ පරාක්‍රමබාහු රජුරුවෝ. ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය වගේම චතුරංගනී සේනාවේ ප්‍රධානියා වුණත් රජුරුවෝ. ඒ නිසා සංකේන්ද්‍රගත පාලනයකදී ඒ පාලනයේ සාර්ථකත්වය රැඳෙන්නේ පාලකයාගේ ශක්තිය සහ හැකියාව මත. ඒ වගේ පාලනයක් කරන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට විතරයි. අදක්ෂ කෙනෙක් පත් වුණාම ඒ පාලනය බිඳ වැටෙනවා. ඉතින් පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ බලයට පත් වුණු පාලකයින්ට මේ දේවල් නිසියාකාරව කරගන්න බැරි වුණා. පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ යුද්ධ ගණනාවක් සිද්ධ වුණා. ඒවා අතරින් රට එක්සේසත් කරන්න කරපු යුද්ධමාලාව, බුරුම යුද්ධය, ඉන්දියානු ආක්‍රමණය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉතිහාසඥයන්ගේ මතය අනුව මේ යුද්ධවලට ගොඩක් සම්පත් වැය වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදේශීය රටක් ආක්‍රමණය කරනකොට ගොඩක් සම්පත් වැය වෙනවා. පරාක්‍රමබාහු රජුරුවන්ට ප්‍රබල නාවික හමුදාවක් හිටියා. ඉතින් පොළොන්නරු ආර්ථිකයේ පරිහානියට පරාක්‍රමබාහු රජුරුවන්ගේ මේ යුද්ධ ව්‍යාපාරත් බලපාලා තියෙනවා. ඒක මේ හෙන ගහනවා වගේ එකපාරට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ක්‍රමිකව සිද්ධ වෙච්ච දෙයක්. පරාක්‍රමබාහු රජුරුවෝ බුරුමය ආක්‍රමණය කරන්න එතුමාට හේතුවක් තිබ්බා. ඒකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභයක් ලැබුණා. හැබැයි පරාක්‍රමබාහු රජුරුවන්ට දකුණු ඉන්දියාව ආක්‍රමණය කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතිහාසඥයන්ගේ මතය අනුව පරාක්‍රමබාහු රජුරුවන්ගේ මේ විදේශී ආක්‍රමණ ලාභයකට වඩා තමන්ගේ අභිමානය පෙන්වන්න කරපු දේවල්. දැන් මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ දකුණු ඉන්දියා ආක්‍රමණය අපි පිළිගන්නේ මේක විජයග්‍රහණය කළා කියලා. අපේ සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන්නේ එහෙමයි. හැබැයි දකුණු ඉන්දියා ආක්‍රමණය අසාර්ථක වුණා කියලා, ආපු පිරිස සමූල ඝාතනය වුණා කියලා දකුණු ඉන්දියාවෙන් හොයාගත්තු සෙල්ලිපි දෙකකත් සඳහන් වෙනවා. මෙතනත් පරස්පර විරෝධී මත තියෙනවා. පරාක්‍රමබාහු රජුරුවන්ගේ ආර්ථික ප්‍රතිපත්තියන් පොළොන්නරු යුගයේ පරිහානියට බලපාලා තියෙනවා. පරාක්‍රමබාහු යුගය කියලා කියන්නේ මහා පරිමාණයේ වැව්, කුඩා වැව්, ඇලවේලි දසදහස් ගාණක් නිර්මාණය වෙච්ච යුගයක්. මේ වගේ විශාල වාරි ව්‍යාපෘති අපේ වගේ පුංචි රටකට ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක තමයි අද වෙනකොට ඉතිහාසඥයන්ගේ මතය. මොකද ඕනම දෙයක් ඉදිකරනවට වඩා නඩත්තු කරගෙන යන එක හරි අමාරුයි. ඉතින් ඉදිකිරීම් වලට සහ නඩත්තු කිරීම් වලට ලොකු මුදලක් වැය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා ඔරොත්තු නොදෙන තරමටම මේ නිර්මාණය කරපු වැව් තොගය නිසා ආර්ථිකය ක්‍රමිකව නොදැනුවත්වම බිඳවැටීමකට ලක් වෙන්නේ නැති කියලා විශ්වාසයක් තියෙනවා. පොළොන්නරු පරිහානියට බලපාපු තවත් කාරණාවක් තමයි යුද සෙනවිවරු අරගෙන ගියපු දූෂිත ප්‍රතිපත්තිය. දැන් පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ විශාල හමුදාවක් ගොඩ නැගුණා. මේ හමුදාව පාලනය කරන්න හමුදා නායකයෙක් හිටියා. පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලයේදී ඒ හමුදා නායකයින් සද්ද වහලා හිටියට රජුරුවන්ගේ මරණයෙන් පස්සේ අන්තනෝමතික විදියට දූෂිත ක්‍රියාදාමයක නිරත වෙලා තියෙනවා. සමහරක් දෙනා තම තමන්ට වාසි වෙන විදියටත් ඒ වගේම රූකඩයින් වගේ නටන්න පුළුවන් පාලකින්ව සිංහාසනේ ඉඳෙව්වා. මේ දූෂිත ප්‍රතිපත්තිත් පොළොන්නරු පරිහානියට බලපාලා තියෙනවා. ඒ ලෙවල් ඉවර වෙලා රෙස්ට් එකේ ඉන්න ගමන් ජොබ් එකකට අවශ්‍ය කුසලතා හැමත් ඉගෙන ගන්න ඕනේ නේද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔයාලගේ ඉදිරි අනාගතයට සහ අනාගත වෘත්තියට අත්‍යවශ්‍ය දෙයක් ගැන. ඔයාලා මොන ජොබ් එකක් කරත් ඔයාලට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තමයි Microsoft Excel කියන්නේ. නිකන් Excel දැනුම නෙමෙයි, ආයතන වලට අවශ්‍ය Excel දැනුම. මුකුත් කිව්වට හිතන්න එපා. Excel බෑ කියන්නේ හරියට SIM එකක් නැති ෆෝන් එකක් වගේ. මොකද ජොබ් වේකන්සි එකකට CV එකක් දැම්මත් අනිවාර්යයෙන්ම බලන දෙයක් තමයි ඔයාලගේ Excel දැනුම. ඕනනම් අහලා බලන්නකෝ ජොබ් එකක් කරන ඔයගොල්ලන්ගේ අයියලා අක්කලාගේ. බොහොමයක් ජොබ් ඉන්ටර්වියුස් වලට ගියත් Excel සම්බන්ධව ප්‍රායෝගික විභාගයක් තියලා තමයි ඒ තෝරා ගැනීම කරන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතේ ඊළඟ දැවැන්තම පියවරට
ඔයාලට තියන්න වෙන පළවෙනි අඩිය තමයි මේ. e-learning.lk අපි A level වලින් පස්සේ ඔයාලව අතහැරලා නැහැ. අපි හිතුවා ඔයාලට ආයතන වලට අත්‍යවශ්‍ය වන Microsoft Excel දැනුම ගැන අංග සම්පූර්ණ කෝස් එකක් කරන්න. දැන් ප්‍රශ්නයක් ඇතිනේ. YouTube එකේ වුණත් අනන්තවත් Excel ගැන free videos තියෙනවා. එහෙනම් ඒවයි අපේ කෝස් එකයි අතර තියෙන වෙනස මොකක්ද? YouTube එකේ තියෙන්නේ ක්‍රමානුකූලව සිදු කරන ඉගෙනීමක් නෙමෙයි. එහෙන් මෙහෙන් කරපු කොටස් විතරයි. ඒනුත් යම් දැනුමක් ගන්න පුළුවන්. ඒත් Excel කියන්නේ එහෙම එහෙන් මෙහෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. e-learning.lk හරහා අපි ගෙන එන මේ Excel කෝස් එකේදී Excel software එක ආයතන වල භාවිත කරන ආකාරය ගැන ඉතාමත් සරලව සිංහල භාෂාවෙන් වීඩියෝ මාධ්‍යයෙන් ඉතාමත්ම ප්‍රායෝගිකව විශේෂයෙන්ම මුල ඉඳලා අගට ක්‍රමානුකූලව කියලා දෙනවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. විශේෂ ඉල්ලීමක් කරොත් මේ පාඨමාලාව අවසානයේදී අපි ඔබට සහතිකයක් ලබා දෙනවා. විශේෂ ප්‍රායෝගික පරීක්ෂණයක් කරහා තමයි මේ සහතිකය නිකුත් වෙන්නේ. ඔයාලට ඕනෑම ආයතනයක ජොබ් එකකට ඇප්ලයි කරනකොට මේ සහතිකය පෙන්වන්න පුළුවන්. මොකද මේ සහතිකය ගන්න එක නිකන් ආවට ගියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. මේ පාඨමාලාව එක්ක සම්බන්ධ වෙන අයට අපි නොමිලේ Zoom හරහා සම්මන්ත්‍රණයක් තියන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තවම බලන්න ඉන්න. දැන්ම e-learning.lk වෙබ් අඩවියට ගිහින් Microsoft Excel පාඨමාලාවට ලියාපදිංචි වෙන්න. වැඩි විස්තර සඳහා description එක බලන්න. ඕනෑම දවසක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඕනෑම විදිහකට ඉඳගෙන Excel ඉගෙන ගන්න සුපිරි Excel වැඩෙක් වෙන්න. මම කලින් කිව්වා වගේම පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කාරණාවක් විදිහට පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් අතර වුණු බලාරගලය හඳුන්වන්න පුළුවන්. ඒ මම අර කලින් කිව්වා වගේම ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක්. සමහරක් පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් ලංකාවේ සිංහාසනය තම තමන්ගේ බලය රැක ගන්න බැලුවා. මිසක් ඒ අය ලංකාව සමෘද්ධිමත් කරන්න බැලුවේ නැහැ. අනිත් අතට විදේශීය සම්භවයක් තියෙන අය සිංහාසනයට පත්වීම නිසා ගොඩක් සිංහල මිනිස්සු අකමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා විදේශීය රජවරුන්ට විරුද්ධව ගොඩක් කැරලි කෝලහල විරෝධතා මේ කාල සීමාවේදී මතුවලා තියෙනවා. තවත් කාරණාවක් විදියට දුර්වල පාලකයින් බලයට පත්වීම හඳුන්වන්න පුළුවන්. පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් පස්සේ නිශ්ශංක මල්ල රජුරුව හැරෙන්න අනිත් හැම රජ කෙනෙක්ම දුර්වල පාලකයෙක් වුණා. කලින් සඳහන් කරා වගේම ගොඩක් සෙන්පතිවරුන් තමන්ට වාසි අරගෙන වාසි සහගත දුර්වල රූකඩ පාලකින්ම සිංහාසනයේ වාඩි කෙරෙව්වා. තම තමන්ට ඕන විදියට නැටෙව්වා. ඊට පස්සේ ඒ පාලකයෝ ක්‍රියාත්මක වුණේ ඒ සෙන්පතිවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. මේ නිසා එයාලා බලය වෙනුවෙන් තරග කරනකොට අපේ රටේ හැම අංශයක්ම බිඳ වැටෙන්න ගත්තා, අස්ථාවර වෙන්න ගත්තා. පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කරුණු දෙකක් මේ වෙලාවේ මතක් වෙනවා. එකක් තමයි වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය. මේක මාගගේ ආක්‍රමණය නිසා ඇති වුණු වක්‍ර ප්‍රතිඵලයක්. මාගගේ වැව්වමුණු විනාශ කිරීමේ වැඩපිළිවෙලත් එක්ක තැන තැන රැඳුණු වතුර නිසා පස්සේ කාලයක මැලේරියාව පාචනය වගේ වසංගත ලෙඩ රෝග ව්‍යාප්ත වුණා කියලා ඉතිහාසඥයන් විශ්වාස කරනවා. අනිත් කාරණය ඇහුවොත් ඕගොල්ලෝ ටිකක් පුදුම වෙයි. අනිත් කාරණාව තමයි වගාව. අවුරුදු 1000ක් විතර අපේ මිනිස්සු ඒ පැතිවල ඉඳගෙන වගා කටයුතු කළා. වගාවට ඉර එළිය, ජලය, වාතය වගේම සරු පසකුත් අවශ්‍යයි. අපේ අය ඒ පැතිවල වගා කළේ සරු පස නිසා. ඒ වුණාට අවුරුදු 1000ක් තිස්සේ වගා කරනකොට රජරට පස නිසරු වෙන්න ගත්තා. ඉතින් ආහාර ප්‍රශ්නයක් ඇති වුණා. අනිත් අතට ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ කරුණුත් එක්ක රාජධානියේ පරිහානියට මේකත් වක්‍රව බලපෑවා. එතකොට මේ කරුණු හැම එකකින්ම තහවුරු වෙන දෙයක් තමයි පොළොන්නරු රාජධානියේ පරිහානිය සිද්ධ වෙලා තියෙන්නේ මාගගේ ආක්‍රමණයටත් සෑහෙන කාලයකට පෙර කියන එක. මාගගේ ආක්‍රමණයට කලින් ඉඳන්ම ක්‍රමිකව ටිකෙන් ටික පරිහානියට ලක් වෙමින් තිබ්බ මේ රාජධානිය මාගගේ ආක්‍රමණයත් එක්ක ඉක්මන් වෙලා තියෙනවා. පොළොන්නරු රාජධානිය පරිහානියට ලක් වුණාට පස්සේ ඔන්න සිංහල රාජධානිය නිරිත දිගට විතැන් වෙනවා. එතකොට මුලින්ම දඹදෙනියට, ඊට පස්සේ දඹදෙනියෙන් යාපහුවට, යාපහුවෙන් කුරුණෑගලට, කුරුණෑගලෙන් ගම්පලට, ඊට පස්සේ කෝට්ටට, මහනුවරට ආදී වශයෙන් මේ නිරිත දිගට විතැන් වේගෙන යනවා. මේ විදියට සිංහල රාජධානිය නිරිතට විතැන් වෙන්න බලපාපු කරුණු ප්‍රධාන වශයෙන් මාතෘකා දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය. දෙවැනි එක නිරිත දිග ප්‍රදේශවල තිබ්බ යෝග්‍යතාව. නිරිත දිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව කියන මාතෘකාව
ගැන අවධානය යොමු කරනවා නම් නිරිතදිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව අධ්‍යයනය පහසුවට අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ තමයි ආරක්ෂාව සහිතවීම, බටහිර වෙරළ වැදගත්කම, වෙළඳ භෝග අපනයනයට හුරුවීම, නිරිතදිග කුරුදු වගාවට තිබිච්ච යෝග්‍යතාව, පහසු ජීවන ක්‍රම කෙරෙහි අවධානය යොමුවීම, සරුපස, සෞඛ්‍යයට හිත කරවීම, ඒ වගේ කරුණු. මේ කරුණු අනිත් පැත්ත හැරෙව්වොත් ඒ ටික රජරට ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු වුණු කරුණු වලට ඇතුළත් කරන්න පුළුවන්. රජරට පරිහානියත් එක්ක අපේ මිනිස්සුන්ට අවශ්‍ය වුණා ආයිත් අලුත් ආරම්භයකින් ජීවිතය පටන් ගන්න. ඉතින් මේ ජීවන ගමන පටන් ගන්න හොඳම ප්‍රදේශ පීඨලා තියෙන්නේ අපේ රටේ නිරිතට වෙන්න කියලා මෙයාලා හොයාගත්තා. අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල අවසාන කාලයේදී ඒ භූමි ප්‍රදේශ බොහෝම අනාරක්ෂිත ප්‍රදේශ බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට මන්නාරමින් ඇතුල් වුණත්, ගෝකන්නෙන් ඇතුල් වුණත්, දබකොළපටුනෙන් ඇතුල් වුණත් විදේශී ආක්‍රමණිකයන්ට බොහොම ලේසියෙන් රජරටට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා රාජධානිය නිරිතට විතැන් කරනකොට පාලකයෝ සහ සාමාන්‍ය මිනිස්සු ගොඩක්ම සැලකිලිමත් වුණේ රාජධානිය ආරක්ෂාව. ඉතින් රාජධානිය ගොඩනගන්න තෝරගත්ත ස්වභාවිකව ආරක්ෂා වුණු ප්‍රදේශ. මේකට හොඳම උදාහරණය තමයි දඹදෙණි රාජධානිය. දඹදෙණි රාජධානිය කියන්නේ තුන් පැත්තකින් වටවෙච්ච රාජධානියක්. රාජධානියට ඇතුල් වෙන්න තිබ්බේ එක පැත්තකින් විතරයි. එතන ආරක්ෂාව තර කරාම සතුරාට රාජධානියට ඇතුල් වෙන්න බෑ. රජරට ආර්ථිකයේ අත්තිවාරම වුණේ ගොවිතැන. ඒත් වැව්වමුණු විනාශ කිරීමේ මාර්ගයේ ප්‍රතිපත්තිය නිසා අවුරුදු 10 ගානක් තිස්සේ ගොවිතැන් කරලා රජරට පස නිසරු වීම නිසා තැන තැන රැඳුණු කැඩිලා ගියපු වැව්වමුණු වල වතුර වලින් වසංගත ලෙඩ රෝග ව්‍යාප්තය සිද්ධ වෙච්ච නිසා රජරට ආර්ථිකය බලාගෙන ඉන්න ගමන් කඩාගෙන වැටුණා. මේ නිසා මිනිස්සු ගොවිතැන් කරන්න හොඳ භූමියක් හෙව්වා. ගොවිතැන් කටයුතු කරන්න හොඳ පොළවක් හෙව්වා. ඉතින් මේකටත් මිනිස්සු නිරිත දිශාව හඳුනා ගත්තා. ඒ නිකම් පොළවක් නෙමෙයි, බොහොම සාරවත් පොළවක්. ඒ වගේම ගොවිතැන ඇරෙන්න අනිත් වගා කටයුතු, ඒ කියන්නේ වෙළඳ භෝග වගේ දේවල් කරන්න පුළුවන් කියලත්, ඒ වගේම අපනයන කටයුතු කරන්න පුළුවන් කියලා, කුරුදු වගාවට ගොඩක් හිතකර පරිසරයක් නිරිත තියෙනවාය කියලා ඊට පස්සේ රාජධානියේ පැවැත්ම තීරණය වෙන ප්‍රධාන සාධකයක් තමයි ආර්ථිකය. ඒ නිසා රජරට රාජධානි වලින් පස්සේ මිනිස්සු රාජධානිය නිරිත දිශාවට අරගෙන ගිහින් නිරිත දිශාවම යාළගේ කේන්ද්‍රස්ථානය කරගත්තා. ඉතින් ඔන්න ඕක තමයි අද වැඩසටහන. ඉතින් අපි හිතනවා අද වැඩසටහනෙන් ඕගොල්ලන්ට යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. පොළොන්නරු රාජධානියේ නැත්නම් සමස්ත රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය සහ බිඳවැටීම ගැන. එතකොට අපි පාසල් පෙළ පොත්වල ඉගෙන ගත්තේ හැමතිස්සෙම පොළොන්නරු රාජධානිය විනාශ වුණේ කාලිංග මාගගේ ආක්‍රමණය නිසා කියලා. හැබැයි මම මේ ගෙන අර දක්වපු කරුණු වලින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කාලිංග මාගගේ ආක්‍රමණයට අමතරව තවත් කරුණු කිහිපයක් මේ රාජධානියේ විනාශයට පත්වීමට සහ පරිහානියට පත්වීමට බලපාලා තියෙනවා කියලා. ඒ වගේම තවත් දෙයක් මං කිව්වා, ඒ තමයි පොළොන්නරු රාජධානියේ පරිහානිය කාලිංග මාගගේ ආක්‍රමණයට සෑහෙන කාලයකට පෙර ක්‍රමිකව ටිකෙන් ටික ක්‍රමානුකූලව සිද්ධ වෙමින් ආපු දෙයක්. ඒ ක්‍රමානුකූලව බොහොම ටික සිද්ධ වෙමින් ආපු දේ වේගවත් වීම සහ අවසානයට ළඟා වීම කාලිංග දේශයේ මාගගේ ආක්‍රමණය නිසා ඉක්මන් වුණා කියලා. එතකොට ඔන්න අද දන්න දෙයක නොදන්න දෙයක් විදියට ඕගොල්ලෝ ඉගෙන ගත්තේ පොළොන්නරු රාජධානියේ පරිහානියට බලපාපු එකම දේ කාලිංග මාගගේ ආක්‍රමණයම නෙමේ, තව බොහෝ දේවල් බලපාලා තියෙනවාය කියන එක. ඉතින් වැඩසටහන අවසන් කරන්න කලින් හැමදේම කියනවා වගේ අර එකම දේ ආයිත් කියන්න ඕන. උනන්දුවක් වමනාවක් තියන අයට මේ වැඩසටහන ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඔබේ අදහස් යෝජනා චෝදනා කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඉදිරියේදී අපි නිර්මාණය කරන්න ඉන්න වැඩසටහන් බලන්න කැමති නම් channel එක subscribe කරන්න, මේ හතරම සිද්ධ කරන්න. ඒක අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. එහෙනම් හැමෝටම සුබ දවසක්.